සුබෝදෑසනක් අප හා සජීවී එකතු වෙන ඔබ සියලු දෙනාම ආදරයෙන් අප ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් නැවතත් මේ ඉරුදින High Life in Christ දේව සභාවේ සජීවී මෙහෙයට තම ආදරේ අප ස්වාමී යේසුස් වහන්සේගේ නාමයෙන් පිළිගන්නවා. ඉතින් ඔබ ලෝකයේ කොහේ සිට මේ මොහොතේ අප හා සමග එකතු වුණා සෙනෙහවන්ත සහෝදරය සහෝදරිය මම ස්වාමින් වහන්සේ තුල විශ්වාස කරනවා. ඊට තදින් විශ්වාස කරනවා අද ස්වාමින් වහන්සේ ඔබට ආශිර්වාද කරන්න සූදානම් සිටින බව. ඔබ සිටින ස්ථානයේ අද ස්වාමින් වහන්සේගේ සුන්දර අභිමුඛය, ප්‍රේමාන්විත අභිමුඛය ඔබට ලැබෙන්නට යන බව. ඔබගේ ප්‍රශ්නයට විසඳුම අද ස්වාමින් වහන්සේ සූදානම් කර ඒ නිදහස් කර ඇති බව මම ස්වාමින් වහන්සේ තුළ විශ්වාස කරන සෙනෙහවන්තයි. ඉතින් ඔබ ඊටාම ආදරයෙන් අපි පිළි අරගෙන නැවතත් හලෙලූයා ඔබ සූදානම් වෙන්න ඔබගේ ආත්මය සූදානම් කරගමු අපි හලෙලූයා අප සියලු දෙනාගේ ආත්මයෙන් ඔබද ස්වාමීන් වහන්සේගේ වචනේ කියනවා දෙවියන් වහන්සේ කියන්නේ ආත්මයන්න් කෙනෙක් කියලා. ඉතින් අපි අපේ ආත්මය සූදානම් කරගනිමු. උන්වහන්සේගේ වචනේ කියන උන්වහන්සේ සොයන්නේ අපේ උන්වහන්සේව ආත්මයෙන් සහ සැබෑකමින් නමස්කාර කරන සෙනගක් කියලා. හලෙලූයා. ආමෙන්. ඉතින් සෙනෙහවන්ති මොහොතක් අපි එකතු වෙලා අප පියාණන් වහන්සේට ස්තුතිය ප්‍රශංසාව මහිමේ ගෞරවය දෙමු අද උදෑසන නිසා මේ උන්වහන්සේ තුළ ගත කරන්නට ඒ මීළඟ පැයක් පුරා කාලය නිසා හල්ලුවේ ඔබගේ දරුවන් නිසා වගේ දෙමව්පියන් නිසා ඔබගේ බිරිඳ ස්වාමි පුරුෂයන් නිසා ඔබගේ සභාව නිසා ඔබගේ සභා පාලකවරුන් නිසා අපි මොහොතක් රැගෙන දෙවියන් වහන්සේ ගාවට යන් හල්ලුවේ පියාණන් මේ උදෑසන ස්වාමීනි මහා සජීවී එකතු සිටින මේ සියලුම දේව දරුවන් සමග ඔබගේ අභිමුඛයට පැමිණෙනවා ස්වාමීනි. යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන් ස්වාමීනි. අපි වහන්සේට ප්‍රථමයෙන් ස්තුති කියනවා ස්වාමීනි. අප පාප උදෙසා වහන්සේගේ පුත්‍රයා පූජා කොට ඒ කුරුසේ මරණය දක්වා ස්වාමීනි යේසුනි වහන්සේ කීකරුනේ එන ගැසුනේ කස පහර කෑවේ අප අපරාධ නිසායි. අපගේ පාපය නිසායි. අපගේ හිතුවක්කාරකම් අපගේ අකීකරුකම් නිසායි ස්වාමීනි. වහන්සේට ස්තුතියි අපගේ පාපයේ මිලේ ගෙවා. පාපයේ කුලියේ නැමැති මරණය ආත්මික මරණය ස්වාමීනි ඔබ වහන්සේ නිරේට ගොස් අපිව ස්වාමීනි අප යායුතු ස්ථානට වහන්සේ ගොස් අපව ඒ පාපයෙන් ස්වාමීනි ඒ නිරේට යන්න තිබුණ අවස්ථාවෙන් මුදවාගෙන අද අපට ස්වර්ගයේ හිමිකම් දීලා සදාතන ජීවනය අපට දීලා ඔබගේ උතුම් බලවන්ත ශුද්ධාත්මයන් වහන්සේ ඔබ අපට දීලා ස්වාමීනි පියාණන් ඔබ නමස්කාර කරන්න ඔබගේ ආත්මය අද අප තුළ නිසා ස්තුති කියනවා. ස්වාමීනි මේ අප හා සමග සම්බන්ධ වී සිටින සෑම නිවසක්ම මේ මොහොතේ මම යේසුස් වහන්සේගේ ලේන් ආවරණය කරනවා. ඔවුන් ස්වාමීනි මේ දේව මිහියට සහභාගී වෙන්න පාවිච්චි කරන සෑම පරිගණකයක්ම දුරකථනයක්ම ස්වාමීනි රූප වාහිනී තීරයක්ම ස්වාමීනි මේ මොහොතේ යේසුස් වහන්සේගේ ලේන් ආවරණය කරනවා. ස්වාමීනි ඔබ වහන්සේගේ බලය ස්වාමීනි ඔබ වහන්සේගේ ආලේපය පියාණන් වහන්සේගේ ආදරය මේ තිර තුලින් වහන්සේගේ දරුවන් අත්දකින්න යන නිසා ස්තුති කරනවා. වහන්සේගේ ගින්න ස්වාමීන් වහන්සේ වුන් මත ඇවිලෙන්නට යන නිසා ස්තුති කරනවා. ශුද්ධාත්මයන් වහන්සේට මේ සේවය බාර කරනවා කැප කරනවා ස්වාමීන්. ඔබ වහන්සේම හැම හදවතක් තුළම සෑම නිවසක් තුළම ක්‍රියා කළ මැනව යේසුස් වහන්සේගේ නාමයෙන්. ප්‍රශංසා වේවා. හලෙලූයා. ඉතින් සෙනෙහවන්ත දෙවියන් වහන්සේගේ වචනේ කියනවා ස්තුති දෙමින් උන්වහන්සේගේ මන්දිර දොරටුවට ඇතුල් වෙන්නට කියලා. හලෙලූයා. සෙනෙහවන්ත මොහොතක් ඔබගේ සියලු ප්‍රශ්න අමතක කරන්න. හලෙලූයා. ඔබගේ සියලු ප්‍රශ්න ඔබට තියෙන බරවල් හිතේ තියෙන දුකවල් මොහොතකට අමතක කරන්න. හලෙලූයා. අපි ප්‍රශංසා කරමු ස්වාමීන් වහන්සේව. අපි උන්වහන්සේට ස්තුති දුන්න. හලෙලූයා. අපි උන්වහන්සේව ප්‍රශංසා කරමු. අපි යම් මන්දිර දොරටුලින් ඇතුළට. අපි යමු ශුද්ධ ස්ථානයට. හලෙලූයා. ස්වාමීන් වහන්සේගේ වචනේ කියන ප්‍රශංසා මැද්දේ උන්වහන්සේ වාසය කරන්නේ වැඩ වාසය කරන්න කියලා. හලෙලූයා. අපි එකතු වෙලා අද සභාවක් විදිහට උන්වහන්සේට ප්‍රශංසා කරමු. මහිමය දෙමු. ගෞරවය දෙමු. හලෙලූයා. ස්තුති වේවා ස්වාමීනි. මහිමේ ප්‍රශංසා වේවා. සුල්ලඟම් වගේ ඇවිදින් ආවසාලන් ඉන්නක්සේ ඇවිදින් මාදල් වලන් කියන උදාහරණ ජලයසේ ඇවිදින් මා පුරවලන් සැමදා ආලංගම ඉන්න
කියමු සුළඟක් වගේ ඇවිදින මාවසාලන් පැමිණෙන ශුදාපෙනේ ඉන්නක් සේ ඇවිදින මාදල්වලන් හලෙලූයා ජලයසේ ඇවිදින මාපුරලන් Hallelujah. සෙනෙහවන්තය ඔබ කතා කරන්නේ. Hallelujah. උන්වහන්සේ අපේ කණින උතුම් දෙවියන් වහන්සේ. අප හා සමග සදා කාලෙම සිට පිණිස. පියාණන් වහන්සේ අපට දුන් සැනසෙලිදායකයන් වහන්සේ වුණා. ඔබ උන්වහන්සේට කතා කරනවා. ඔබ උන්වහන්සේට ස්තුති කරන අද ඔබගේ ශරීරය උන්වහන්සේගේ මන්දිරය වෙලා සෙනෙහවන්තය. උන්වහන්සේට ස්තුති කරනවා. අද උන්වහන්සේ ඔබගේ ගුරුතුමා වෙලා. උන්වහන්සේ ඔබගේ උපකාරය වෙලා. උන්වහන්සේ අද ඔබගේ බලය වෙලා. ස්වාමීන් වහන්සේ ස්තුති ශුදාත්මය. හලෙලූයා. වහන්සේට අපි මහිමය දෙනවා ස්වාමීනි. ප්‍රශංසාව දෙනවා ස්වාමීනි. ගෞරවය දෙනවා. හලෙලූයා. අද ඔබ වහන්සේගේ මාලිගාව වෙලා ස්වාමීනි. මා දෙවිඳුන්ගේ මාලිගයයි මන් වැඩ සිටිනා. මා සුදතුන්ගේ මාලිගයයි වැඩ වසනා. මා දෙවිඳුන්ගේ මාලිගයයි මන් වැඩ සිටිනා. හලෙලූයා. මා සුදතුන්ගේ මාලිගයයි වැඩ සිටිනා. ශුද්ධයි අති ශුද්ධයි ශුද්ධකමේ දෙවිනු. ශුද්ධයි අති ශුද්ධයි ශුද්ධකමේ දෙවිනු. මා දෙවිඳුන්ගේ මාලිගයයි මන් වැඩ වසනා. ශුද්ධකමේ මාවත සොයා කරගෙන මසිත පුරා. ජාතින් අතරේ මා මටම කියා නුඹලාවෙන් කරගත්
Hallelujah. ජාතින් අතරේ මා මටම කියා නුඹලාවෙන් කරගතිමි. ජාතින් අතරේ මා මටම කියා නුඹලාවෙන් කරගතිමි. මා දෙවිඳුන්ගේ මාලිගයයි මන් වැඩ වසනා. මා සුදුතුන්ගේ මාලිගයයි මන් වැඩ සිටිනා. ශුද්ධයි අති ශුද්ධයි ශුද්ධකමේ දෙවිඳුන්. ශුද්ධයි අති ශුද්ධයි ශුද්ධකමේ දෙවිඳුන්. සිතට එකඟ වුණු දන සොයා ධම්මිත මාවත මෙයයි කියා. ජාතින් අතරේ මා මටම කියා නුඹලාවෙන් කරගතිමි. ජාතින් අතරේ මා මටම කියා නුඹලාවෙන් කරගතිමි. මේ පියාණන්ගේ පණිවිඩය. ජාතින් අතරේ මා මටම කියා නුඹලාවෙන් කරගතිමි. ජාතින් අතරේ මා මටම කියා නුඹලාවෙන් කරගතිමි. මා දෙවිඳුන්ගේ මාලිගයයි මන් වැඩ වසනා. මා ශුද්ධතුන්ගේ මාලිගයයි ශුද්ධතුන් වැඩ සිටිනා. ශුද්ධයි අති ශුද්ධයි ස්වාමී ශුද්ධකමේ දෙවිඳුන්. ශුද්ධයි අති ශුද්ධයි ශුද්ධකමේ දෙවිඳුන්. ශුද්ධයි අති ශුද්ධයි ශුද්ධකමේ දෙවිඳුන්. ඔබ දැන් ඔසලා කියන්න. ශුද්ධයි අති ශුද්ධයි ශුද්ධකමේ දෙවිඳුන්. ශුද්ධයි අති ශුද්ධයි ස්වාමී ශුද්ධකමේ දෙවිඳුන්. ස්වාමීන් වහන්සේ අති ශුද්ධයි. අති ශුද්ධයි ස්වාමීන් වහන්සේ ශුද්ධයි. සදාකාලිකව ඔබ වහන්සේ ශුද්ධයි මගේ පියාණන්. හalleluya. ස්වාමීන් මේ වහන්සේගේ දරුවන් හා එක්ව ගායනා කරන ස්වාමීන් ඔබ වහන්සේගේ නාමය අපි විශාල කරන ඔබ වහන්සේගේ නාමය උත්සවනා ස්වාමීන්. ඔබ වහන්සේ ශුද්ධ දෙවියන් වහන්සේ. ඔබ වහන්සේ රාජාධි රාජ ස්වාමීන්. ඔබ වහන්සේ ස්වාමීන් ස්වාමීන් ස්වාමීන්. ඔබ වහන්සේ මත ඔබ වහන්සේගේ අභියස අපි දනගසන ස්වාමීන් මේ දැසෙන ඔබ වහන්සේට යටහත් වී ස්වාමීන් අපි නමස්කාර කරමු. ඔබ වහන්සේට අපි ප්‍රශංසා කරනවා ස්වාමීනි. ඔබ වහන්සේගේ පෙර සැලසුම් පරිදි අපිව තෝරගත් නිසා ස්වාමීනි. ඔබ වහන්සේට ප්‍රේම කරන ජනතාවක් වෙන ඔබ වහන්සේගේ නාමය ආධිපත්‍ය දරන්න ස්වාමීනි. ඔබ වහන්සේට මහිමය දෙනවා ප්‍රශංසා කරනවා ස්වාමීනි. හalleluya. මව කුස සිටියේ ඔබ වහන්සේ අපිව තෝරගන්න. අද ඔබ වහන්සේට කැප වෙලා සෙනගක් නොවී සිටියාද අප සෙනගක් වෙලා ප්‍රශංසාව අපියන් මහිමය වේවා. වහන්සේ අපට දුන් ගැලවීම නිසා ස්තුතියි. හalleluya. වහන්සේ අපට දුන් සදාකාල ජීවනය නිසා ස්තුතියි. වහන්සේගේ අමිලලය නිසා ස්තුතියි යේසුස්. වහන්සේගේ පෙර සැලැස්ම නිසා ස්තුතියි. ප්‍රශංසා වේවා. හalleluya. පෙර නියම ලෙසින් දහසක් අතර අප කැඳවාගත් දෙවිඳුනේ මා පුදුම ලෙසින් මව් කුසේ පටන් අප තෝරාගත් යේසුනේ. හalleluya. පෙර නියම ලෙසින් දහසක් අතරින් අප කැඳවාගත් දෙවිඳුනේ. ඔබ කියන්න. මා පුදුම ලෙසින් මව් කුසේ පටන් අප තෝරාගත් යේසුනේ. අපේ බලයෙන් නොවේ දෙවිඳුන්ගේ බලයෙන්ම වේ. හalleluya. අපේ නුවණින් නොවේ ස්තුති පියාණනි දෙවිඳුන්ගේ නියමය. අපි දැයට ඔසලා කියමු. අපේ බලයෙන් නොවේ දෙවිඳුන්ගේ බලයෙන්ම වේ. අපේ නුවණින් නොවේ දෙවිඳුන්ගේ නියමය වේ.
පව් ඔබ දැරුවා පහළු නොව ඔබගේ මිතුරන් බව කීවා දුබල වූ අප දිවියේ සැප පව් ඔබ දැරුවා පහළු නොව ඔබගේ වතුරන් බව කීවා දැතොසලා කියමු අපේ බලයෙන් නොවේ දෙවිඳුන්ගේ බලයෙන්ම වේ අපේ නුවණින් නොවේ ඔප්යනනි දෙවිඳුන්ගේ නියමය වේ අපේ බලයෙන් නොවේ දෙවිඳුන්ගේ බලයෙන්ම වේ අපේ නුවණින් නොවේ දෙවිඳුන්ගේ නියමය වේ මිතිලලක අතු වගේ පැයිලි සමා මලදරමින් සිසේ ඔබ තුල යැපෙනු සදා කියමු නැතවර මිතිලලක අතු වගේ අපේ බලයෙන් නොවේ දෙවිඳුන්ගේ බලයෙන්ම වේ අපේ නුවණින් නොවේ දෙවිඳුන්ගේ නියමය වේ අපේ බලයෙන් නොවේ දෙවිඳුන්ගේ බලයෙන්ම වේ යානි ස්තුති අපේ නුවණින් නොවේ ගැලවී සිටින්නේ වහන්සේගේ අනුග්‍රහය. උන්වහන්සේ තුලින් අප ලැබූ කරුණාව නිසා. හාලෙලූයා. ස්වාමීන් වහන්සේ ස්තුති කරන්න සෙනෙහවත්. කිසි දෙයක් නිසා නෙවෙයි. ඔබට උන්වහන්සේ දුන්නේ ගැලවීම නිසා. ප්‍රශංසාව දෙන්න. මහිමය දෙන්න. ගෞරවය දෙන්න. වහන්සේට මහිමය ගෞරවය වස්වත් ලෙමොස්කා තම්බරෝ සන්තරබගෝ ෂෙටේටේ හලෙලූයා සෙනෙහවන්තේ අපට ගැලවීම ලැබී තිබෙන්නේ අපට ගැලවීම ලැබී තිබෙන්නේ අපේ යහපත් ක්‍රියා නිසා නොවේ අප ශුද්ධකම නිසා නොවේ අපගේ ධර්මිෂ්ඨකම නිසා නොවේ ඔබගේ පෙර නියමය අනුප ස්වාමිනිය පූජා වුණු වහන්සේගේ උතුම් පුත්‍රයා කරනකොට අපට නොමිලේ වහන්සේ දී තිබෙන මේ ගැලවීම නිසා ස්තුතියි. පියාණෙනි වහන්සේ අපට දුන් ශ්‍රද්ධාඥාන වහන්සේ නිසා ස්තුති කරන මේ උදෑසන අප සියලු දෙනා ස්පර්ශ කරවන විශ්වාමිනී ඔබගේ බලයෙන් ආලේපෙන් ප්‍රේමයෙන් පුරවන මන ශ්‍රද්ධාඥාන ස්තුති වේවා ස්වාමී.
ඔබ ස්වාමීය ඔබ ස්වාමීය With that those one ස්වර්ගයට සෙනෙහවත් පුනවත වතාවක් කියන්න ස්වාමීන්ට ප්‍රේමය වඩින්න ස්වාමීන් ඔබව නමදිමි මාමුළු සිතින් ඔබ නමදිමි මාමුළු බුද්ධියෙන් ඔබ නමදිමි මාමුළු ශක්තියෙන් ඔබ ස්වාමීය ඔබ ස්වාමීය ඔබ
ඔබ ස්වාමී ඔබ ස්වාමීන් වහන්සේ නමස්කාර කරන්න සෙනෙහවන්ත. පියාණන් වහන්සේගේ දරුවන්ට ආශිර්වාද කරමු පියාණන්. ඔවුන්ගේ හිස මත අද තබා ශුද්ධාත්මයන් හැම හදවතක්ම ස්වාමී ඔබ ප්‍රේමයෙන් පුරවන්න. ඔබ බලයෙන් පුරවන්න ස්වාමී. ඔබ ශක්තියෙන් පුරවන්න ස්වාමී. අප පිහිට ඔබ පමණයි ශුද්ධාත්මය. අතගස්සන්න ස්වාමී. සදාකාලයට වහන්සේට මහිමයෙන් අපියන්න. සදාකාලයට වහන්සේට ගෞරව වේවා ස්වාමී. ස්තුති වේවා. හලෙලූයා. තින්සන් හේවන්තය. ස්වාමීන් වහන්සේගේ අභිමුඛය ඔබට දැනෙන ඒ නිදහස, ප්‍රීතිය, සමාදානය මෙයයි ක්‍රිස්තුස් වහන්සේ අපට දෙන්න පැමිණෙන්නේ. ඔබට උන්වහන්සේ දී තිබෙන, මට උන්වහන්සේ දී තිබෙන මේ උතුම් ශුද්ධාත්මයන් වහන්සේ තුළින් බොහෝ දෙනාට නොමැති අපේ උතුම් ත්‍යාගය, අපගේ ගැලවීම, ඒ ගැලවීමේ මුද්‍රාව ඒ ශුද්ධාත්මයන් වහන්සේ දා අපේ ආත්මය, අපගේ ශරීරයේ මන්දිරයක් වී වැඩවසන. හලෙලූයා. ඔබට මේ දැනෙන දෙවියන් වහන්සේගේ ප්‍රේමයයි. ඔබගේ හදවතේ මේ බර සැහැල්ලුවෙන් මේ නමස්කාරයේ අභිමුඛය තුළ උන්වහන්සේගේ ප්‍රේමය ඔබ අත්දකින්න. හලෙලූයා. දෙම් සෙනෙහවන්තය දුවේ පුතේ, ඔබගේ සිතේ තියෙන සියලු බර ස්වාමින් වහන්සේ මත තබා ලෝකේ පව මුදවන එකම බැටළු පොත්ත කියන උන්වහන්සේ පමණයි. ඒ පාපේ බර, ඒ රුදුරු පාපේ බර උන්වහන්සේ කරපිට තබාගෙනයි කල්වරි කුරුසියට ගියේ. සෙනෙහවන්තය, ඒ ඔබව නිදහස් කරන්නටයි. ඒ ඔබව උන්වහන්සේගේ විශ්‍රාම ස්ථානයට කැඳවන්නටයි. ඉතින් පුතේ, ඔබගේ ජීවිතයේ මොන ප්‍රශ්නයක් තිබුණත් මේ මොහොතේ ස්වාමින් වහන්සේගේ හස්තය ඔබ මත පැමිණෙන ඔබට නිදහස දෙන්න, ඔබගේ සිතේ ආශාව නිෂ්ඨ කර දෙන්න,
ඉමක් කොනක් විසඳුමක් පෙනෙන තොත්මානයක නොපෙනෙන ඒ ඔබේ ප්‍රශ්නයට විසඳුම උන්වහන්සේ අද නිදහස් කරන්න සූදානම්ව සිටිනවා. ඔබ ආත්මේ උන්වහන්සේට එකතු වෙන්න. ඔබගේ ආත්මය උන්වහන්සේට බාර දෙන්න. ඔබගේ ජීවිතය උන්වහන්සේට කැප කරන්න. උන්වහන්සේගේ සැලසුම් මත යහපත් ඔබට තිබෙන. ඔබගේ ප්‍රශ්නයට බලාපොරොත්තුවක් දෙන උන්වහන්සේ. විසඳුමක බලාපොරොත්තුවක්. හැම බාධකයකටම උන්වහන්සේ අපේ පාරුත්‍යසේ අපට ආරක්ෂාව සපයන අපේ බලකොටුවසේ. හලෙලූයා. අන්ධකාරය තුල යාමට අපට ආලෝකයසේ. හලෙලූයා. ප්‍රශංසාව වේවා. පියාණන් වහන්සේට මහිමය වේවා. වහන්සේ මේ ස්පර්ශ කරන හදවත් නිසා ස්තුතියි. ඔබ ඇදහිල්ලෙන් ඔබගේ ආත්මයෙන් සිටින ස්වාමීන් වහන්සේ ඔබ ස්පර්ශ කරන මේ උදෑසන මේ නමස්කාර කාලේ උන්වහන්සේගේ ප්‍රේමයේ අභිමුඛය උන්වහන්සේ ඔබ ස්පර්ශ කරන මේ මොහොතේ ස්තුතියි පියාණන්. හලෙලූයා. මහිමය ප්‍රශංසාව වේවා. හලෙලූයා. ඉතින් අපි නමස්කාරයෙන් අපේ ආත්මය ජොලිත කරගෙන අපි ස්වාමීන් වහන්සේගේ අපි වචනයට යන්න සූදානම් වෙනවා. ඔබ මේ මොහොතේ අපහ එකතු වුණා නම් නමස්කාර කාලයේ අතරතුර ඔබ එකතු වුණා නම් නැවතත් වාරයක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආදරයෙන් මේ High Life in Christ දේව සභාවේ සජීව නමස්කාර කාලයට සජීව දේවුමෙහිට ඔබ ආදරයෙන් පිළිගන්නවා. ඉතින් දුවේ පුතේ අපි දේව වචනයට යන්න සූදානම් වෙමු. අද ස්වාමීන් වහන්සේ මගේ හදවතේ තබපු පුංචි පණිවිඩයක් ඔබ හා බෙදා ගන්න ඉතුරු පැය භාගික කාලය තුල ඔබ සූදානම් වෙන්න. ඔබ අසුන්ගෙන දේව වචනය දෙමුවහත් කඩුව ඔබ අතට ගන්න, සටහන් ගන්න අය පොත් ගන්න, පැන්සල් සූදානම් කරගන්න. හලෙලූයා. මම ඊටම කෙටි පණිවිඩයක් අද හලෙලූයා ස්වාමින් වහන්සේ බොහෝ අය දන්නා කාරණයක්. නමුත් ස්වාමින් වහන්සේ හිතේ මගේ හිතේ තබපු පණිවිඩය ඔබ සමග බෙදා ගන්නටයි අන්ධකාරය තුල ආධිපත්‍ය යන මාතෘකාව යටතේ මම අද කතා කරන්නට යන සූදානම් මේ සිටින්නේ. හලෙලූයා. ඉතින් මේ මාතෘකාව ඇතුළට අපි විස්තරානුකූලව යන්නට පෙර ප්‍රථමයෙන් මම ඔබ සමග බයිබල් පද තුනක් බෙදා ගන්නට සූදානම් සිටිනවා. පළවෙනි බයිබල් පදය තමයි දේව වචනයේ ගීතාවලිය 91 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි යොගන්තියේ කියනවා නුඹ සිංහයාත් පොළොංගාත් පාගන්නේය. තරුණ සිංහයාත් සර්පයාත් පයින් පාගන්නේය. හාලෙලූයා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේ නෙමෙයි. නුඹ සිංහයාත් පොළොංගාත් පාගන්නේය. තරුණ සිංහයාත් සර්පයාත් පයින් පාගන්නේය. ඊළඟට ලූක් සුභාරංචියේ 10 වෙනි පරිච්ඡේදයේ 19 කියන බලව සර්පයන්ද ගෝනුස්සන්ද පාගන්ටත් සතුරාගේ මුළු ශක්තිය මැඩපවත්වන්ටත් මා විසින් නුඹලාට බලය දී තිබේ. කොයි දෙයකින්වත් නුඹලාට අන්තරායක් නොවන්නේ. අගනා පොරොන්දුවක් ප්‍රශංසාව දෙවියන් වහන්සේට. කොයි දෙයකින්වත් නුඹලාට අන්තරායක් නොවන්නේ. හාලෙලූයා. ඊට පස්සේ තුන්වෙනි බයිබල් පදයේ විදිහට මම තෝරාගත්ත කොලොසි පොතේ 2 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි වගන්තිය කියනවා ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේ තමන් කෙරෙන් අධිපතින්ද බලය ලත්තන්ද පහකොට ප්‍රසිද්ධයෙන් ඔවුන් දක්වා කුරුසිය කරන කොටගෙන ඔවුන්ගෙන් ජයගත් බව ප්‍රකාශ කළසේක. ආමෙන්. වෙනත් වචනෙන් කියනවා නම් මේ අධිපතින් බලය ලත්තන් පහ කළ උන්වහන්සේ ප්‍රසිද්ධියේ ඔවුන් පරාජය කර බව දේව වචනේ කියනවා. හලෙලූයා. ඉතින් මේ බයිබල් පද තුන අපේ ප්‍රාථමික බයිබල් පද කොටගෙන ඉදිරි පැය භාගයක කාලය ඔබ සමග දෙවියන් වහන්සේගේ මේ වචනේ හෙලිදරව්ව එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ මාහට කතා කරන්න පැවසු දේ ඔබ සමග බෙදා ගන්නයි සූදානම් වෙන්නේ. ඉතින් සෙනෙහවන්තය අප ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය බාර දුන්නට පසු පහුගිය දවස් කීපය තුළ නෙමෙයි, පහුගිය සති කීපය තුළ නෙමෙයි, මාස කීපය නෙමෙයි, අවුරුදු පතා උන්වහන්සේ තුළ අපි පරිණත වෙන්නට මා තේරුම් ගත් දෙයක් තමයි මේ අන්ධකාරයේ ලෝකේ අප ජීවත් වෙද්දී මේ ලෝකයේ තුල විශේෂයෙන් අන්ධකාරයේ මෙහෙවෙන මේ ලෝකයේ තුල අප ජීවත් වෙද්දී
ඒ අන්ධකාරය ජය ගැනීමට නම් අපිට බලය අවශ්‍යයි. හලෙලූයා. ආමෙන්. මේ ඔබ ක්‍රිස්තියානි ජීවිතය තුළ ඔබ පරිණත වෙන්නට ඔබ තේරුම් ගන්න දෙයක් තමයි මේ ලෝකයේ තුළ ඔබ ජීවත් වන විට අන්ධකාරය රජ කරන මේ ලෝකයේ තුළ ඔබ ජීවත් වෙන විට ඔබට මේ අන්ධකාරය ජය ගැනීමට ඔබට සහ මට බලයක් අවශ්‍යයි. හලෙලූයා. ආමෙන්. එනකොට දෙවියන් වහන්සේගේ වචනයට අනුව සෙනෙහවන්තය ඔබ කිතුණුවෙකු නම් ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් නම් ඔබ නැවත ඉපදීම ලැබූ ක්‍රිස්තියානි දරුවෙක් නම් දේව දරුවෙක් නම් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රාවකයෙක් නම් දේව වචනයට අනුව මේ බලය උන්වහන්සේ අපට ලබා දී තිබෙනවා. අන්ධකාරයට එරෙහිව අධිපතිකම් කිරීමට, අන්ධකාරය පරාජය කිරීමට, අන්ධකාරයට අණ කිරීමට අධිකාරීත්වය බලයට වඩා මම හිතන්නේ හරිම වචනේ තමයි අධිකාරීත්වය. හලෙලූයා. අන්ධකාරයට එරෙහිව අධිකාරීත්වය පාවිච්චි කිරීමට ස්වාමින් වහන්සේ අද අපට දීලා තිබෙන ඒ අධිකාරීත්වය ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නවුන්ට පමණක්. හලෙලූයා. ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා. හලෙලූයා. මෙහෙමත් කොටාසයක් සභාව තුළ ඉන්නව මම දකිනවා. බොහෝ අය දන්නවා Tamanට අධිකාරීත්වය තිබෙන බව. නමුත් ඒ බඳු අය සමහරක් වෙලාවට නොදැන සිටින මේ අධිකාරීත්වය පාවිච්චි කරන්නේ කෙබඳු ආකාරයට දියන්න බව. ආමෙන්. වචනෙට දේව වචනයට අනුව බොහෝ ක්‍රිස්තියානි දරුවන් දන්නවා. මට අන්ධකාරයට විරුද්ධව අධිකාරීත්වයක් තිබෙනවා, බලය තිබෙනවා. නමුත් එය පාවිච්චි කළ යුත්තේ කෙසේද? එය පාවිච්චි කළ යුත්තේ කෙබඳු අවස්ථාවකද? එය පාවිච්චි කළ යුතු ආකාරය පිළිබඳ ඔවුන්ට අවබෝධයක් නොමැතිව සිටින තවත් කොටසක් සිටිනවා. ඉතින් සෙනෙහවන්තය අද මේ පාඩම තුලින් අපි පොන්චිත්තක් දේව වචනයෙන් අපි හදාරන්නට යනවා දිව්‍යයන් වහන්සේ අපට දීලා තිබෙන මෙම අධිකාරීත්වය. උන්වහන්සේ අපට අවුරුදු 2000කට පෙර ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ ජයග්‍රහණය කරන කොටගෙන අපි මරණය පරාජයක් විදිහට නෙමෙයි දකින්නේ සෙනෙහවන්තය. යක්ෂයා හිතේ ක්‍රිස්තුස් වහන්සේ යන ගැසෙ විට උන්වහන්සේ පරාජය කරා කියලා. නෑ. ඒ කුරුසියේ කර්ණ කොටගෙන අපිට අද ජය තිබෙනවා. මේ දෙවියන් වහන්සේගේ ස්වභාවය. උන්වහන්සේ ලෝකේ මෝඩ දේ සුළු දේවල් පාවිච්චි කරන්නේ උන්වහන්සේට මහිමය ලබා ගන්නට. ප්‍රඥාව වනසන්නට. ලෝකේ මෝඩ දේවල් උන්වහන්සේ පාවිච්චි කරන කියලා දේව වචනේ කියනවා. උන්වහන්සේට සදාකාලයට මහිමය වේවා. හලෙලූයා. ඉතින් සෙනෙහවන්තය මේ අතරතුර මේ ලෝකේ මම ඔබට දැන් පටන් ගත්ත අවස්ථාවේ පටන් ඔබට මම පැවසූ දෙයක් තමයි මේ ලෝකේ අන්ධකාර ලෝකයකයි අපි ජීවත් වෙන්නේ කියන දේ. ඉතින් දේව වචනය නොදන්න සහෝදරයෙක් සහෝදරියක් හිතන්න පුළුවන් ඇයි මේ පැස්ටර් දමිත් කියන්නේ අපි අන්ධකාරයේ ලෝකයක ඉන්නවා කියන දේ. හලෙලූයා. අපි භෞතික ලෙස බැලුවොත් හිතුවොත් හැමදාම උදේට ඉරේනව නෑ අන්ධකාරය කියන්නේ. මම කතා කරන්නේ භෞතික අන්ධකාරය ගැන නෙමෙයි සෙනෙහවන්තය. පුතේ දෙවියන් මම කතා කරන්නේ ආත්මික අන්ධකාරයක් ගැන. හලෙලූයා. ඒ ආත්මික අන්ධකාරය මේ ලෝකෙට පැමිණුනේ ආදම් සහ ඒව දෙවියන් වහන්සේට අකීකරු වුණු දිනේදී. හලෙලූයා. මේ ආත්මික අන්ධකාරය ඒකයි කිව්වේ ස්වාමින් වහන්සේ කිව්වා මේ ගහෙන් ඔබ අනුභව කර දින ඔබ මේ යනවා කියලා. අපි දකිනවා ඒ දවස් ආදම් කනවා ඇපල් සමාවෙන් ඇපල් කියලා බයිබලයේ කියවත් නැහැ. ඒ තහනම් ගහෙන් ගෙඩි ඔවුන් කෑවිට ඔවුන් මේ යන්නේ නැහැ. නමුත් ආත්මික වුන්ට මරණයක් අත්විඳින්න සිදු වෙනවා. හලෙලූයා. උන්වහන්සේගෙන් වෙන්වීම. උන්වහන්සේගේ මහිමයෙන් හීනවීම. ඒකයි ස්වාමීන් වහන්සේගේ වචනේ කියන්නේ සියල්ලෝ පවකොට දෙවියන් වහන්සේගේ මහිමයෙන් හීන වී සිටිති කියලා. හලෙලූයා. ඉතින් පෞකාර ස්වභාවයක් රජ කරන මේ ලෝකයේ තුල ආලෝකය කොහෙද පුතේ? ආලෝකය කොහෙද දුවේ? ආමෙන්. ඒ වගේම බොහෝ කිතුණුවන් දන්නේ නැති දෙයක් තමයි නපුරු දේවල් ලෝකයේ සිදුන විට අපි කියනවා සමහරක් වෙලාවට අපිට අසාධාරණයි හැඟෙන දේවල් වූ විට විශේෂයෙන් අහිංසක තරුණ යුවලක් ක්‍රියානතුරකින් මියන. එහෙම නැත්නම් පුංචි දුවෙක් පුතෙක් වාහනයකට හැප්පිලා මියන. එතකොට බොහෝ දෙනා හිතනවා ඇයි දෙවියන් වහන්සේ මේ දේවල් කරන්නේ? බොහෝ දෙනෙක් නොදන්නා කාරණාව තමයි මේ ලෝකය මේ වන විට පාලනය කරන්නේ දෙවියන් වහන්සේ නොවන බව.
తాවකාලිකව ආදම් කරන කොටගෙන අමතක කරන්න එපා දෙවියන් වහන්සේ ප්‍රතිපත්තිගරුක දෙවි කෙනෙක්. උන්වහන්සේ සර්ව සාධාරණ දෙවි කෙනෙක්. උන්වහන්සේ මනුෂ්‍යයට දුන්න සියලු ආධිපත්‍ය මේ පෘථුවිය කෙරෙහි. ඒකට මනුෂ්‍ය දෙවියන් වහන්සේට විරුද්ධව පව්කොට මනුෂ්‍යයා තමයි මේ පෘථුවිය ආධිපත්‍ය යක්ෂයාට ලබා දෙන්නේ. ඒකයි අපි දකින්නේ ක්‍රිස්තුස් වහන්සේව පොළඹියවද්දී තුන් පාරක් ඇවිල්ලා අවසාන වශයෙන් පෙළඹීමේදී අපි දකිනවා පරීක්ෂා කරද්දී ක්‍රිස්තුස් වහන්සේව යක්ෂයා කියනවා මේ තියෙන සිළුමු දේ මාහට පවරා දී තිබේ. මට දනගාසා නමස්කාර කළොත් ඒවා ඔබට දෙනවායි කියලා. එතකොට ක්‍රිස්තුස් වහන්සේ යක්ෂයාව නිවැරදි කරන්න යන්නේ නැහැ. උඹට කවුද මේක දුන්නේ මේ පෘථිවිය අයිති මටයි කියලා නෑ. උන්වහන්සේ දැනන් හිටියා ආදම්ගේ පාපය තුලින් මේ පෘථිවියේ අධිකාරීත්වය අපි උදාහරණයකට අපි තේරෙන විදිහට ගත්තොත් අපිට නිවසක් භූමියක් අයිති නම් අපේ නිවසට ඔප්පුවක් තිබෙනවා. ආමෙන්. ඒ ඔප්පුව කරන කොටගෙන අපිට ඒ නිවසේ අයිතිය ලැබෙනවා. ඒ බඳු ආකාරයටම ආදම්ට දෙවියන් වහන්සේ දුන්නු මේ පෘථුවිය ලියලා දීපු ඒ ඔප්පුව ආදම් අකීකරුකම තුලින් යක්ෂයාට ලබා දී තිබෙනවා. ඉතින් ඒ වගේම මේක පරණ ගිවිසුම විතරක් නෙමෙයි අලුත් ගිවිසුමේ 2 කොරින්ති 4 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි වගන්තියේ කියන මේ ලෝකයේ දෙවියා නම් යක්ෂයා කියලා. බොහෝ කිතුණෝ මේ දේ දන්නේ නැහැ. කරදරයක් වුණ විට අකල් මරණයක් වූ විට ඒගොල්ලෝ බොහෝම ඉක්මනින් ස්වර්ගයට ඇඟිලි දික් කරනවා. නමුත් ඔවුන්ට අමතක වෙනවා මේ ලෝකය తాවකාලිකව ක්‍රිස්තුස් වහන්සේගේ ඊළඟ දෙවනි පැමිණීම සිදුවන තුරු යක්ෂයා ස්වාමීන් වහන්සේගේ වචනේම කියනවා අපිට මේ ලෝකයේ දෙවියා යක්ෂයා කියලා. නමුත් දෙවියන් වහන්සේට ප්‍රශංසා වෙන්න ඔබ කිතුණු දරුවෙකුණා. ඔබ දෙවියන් වහන්සේගේ ආත්මෙන් පිරුණු දේව දරුකම ලැබපු දේව පුත්‍රයෙකුණා. හලෙලූයා. මේ අන්ධකාරයට ඔබට විරුද්ධව බලයක් අධිකාරීත්වයක් නැහැ. දෙවියන් වහන්සේට ප්‍රශංසාව. හලෙලූයා. ඒකයි අපි අර මම අන්තිමට ඔබ සහ සමග බෙදාගත්තේ. කොලොසි පොතේ 2 වෙනි පරිච්ඡේදයේ. උන්වහන්සේ මේ සියලු බලතල තියෙන අන්ධකාර ආත්ම, අඳුරු ආත්ම ඔවුන්ව පරාජය කළා, ප්‍රසිද්ධියේ පරාජය කළා. උන්වහන්සේ අපිට අධිකාරීත්වය අද දී තිබෙනවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. ආමෙන්. එතකොට අපි දකින්න මේ ලෝකේ හැම ක්‍රියානතුරු පස්සේ, අකල් මරණ පස්සේ, රෙඩ රෝග පස්සේ ඔබ හිතන්නේ කවුද ලෙඩ රෝග පිටිපස්සේ සිටින්නේ? යක්ෂයා. ක්‍රියානතුරු පස්සේ සිටින්නේ කවුද? යක්ෂයා. අවිශ්වාසය, අභක්තිකම තුල සිටින්නේ, රූප නමස්කාරය තුල සිටින්නේ කවුද? දෙවියන් වහන්සේ පිළිකුල් කරන දේම මිනිස්යාව කිරීමට යොමු කිරීම පිටිපස්සේ සිටින්නේ කවුද? යක්ෂයා. ස්වාමීන් වහන්සේගේ වචනේ කියනවා සොරා එන්නේ යොහන් 10:10 කියනවා. සොරා එන්නේ සොරකම් කරන්නත් විනාශ කරන්නත් මිනි මරන්නත්. මා ආවේ ඔබට ජීවනය දෙන්නත්. එය වැඩි වැඩි උතුරා යන ලෙස දෙන්න. The thief comes except to kill, steal and destroy. But I am come to give life and life in abundance. උන්වහන්සේ අපට උතුරා යන a life in abundance. උතුරා යන ජීවනයක් දෙන්න මෙය උන්වහන්සේ පිළිගත්තා උන්ට පමණයි. හලෙලූයා. නාස්තිකාර පුත්‍රයා නාස්ති වෙන්නේ ඔහු පියාගේ නිවස අතහැර ගොස් සිටින නිසායි. හලෙලූයා. ප්‍රශංසා වේවා. ඒකයි මේ සුභාරංචිය ඔබගේත් මගේත් වගකීම මේ ලෝකයට සුභාරංචිය රැගෙන යාම. ලෝකයේ සිටින මේ නාස්තිකාර පුත්‍රයන් පියාණන්ගේ අභිමුඛයට රැගෙන ඒම ඔබගේත් මගේත් ඒ මහා ආඥාවයි. උන්වහන්සේ අපට දී තිබෙන මහා ආඥාව මේ යක්ෂයා විනාශ කරන මේ ආත්ම උන්වහන්සේගේ ප්‍රේමාන්විත ආරක්ෂිත නිවස කරා රැගෙන ඒමයි. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ඉතින් යොහන් 10:10 අපි දකින්න සොරා එන්නේ හොරකම් කරන්න, මිනිමරණ විනාශ කරන්න කියලා. නමුත් මේ දේව වචනේ සොරා කියන්නේ කවුද? යක්ෂයාට. නමුත් ක්‍රිස්තුස් වහන්සේ ගැන මෙහෙම කියනවා ක්‍රියාපොතේ 10:38. දෙවියන් වහන්සේ ශුද්ධාත්මයෙන්ද බලයෙන්ද නාසරීය යේසුස් වහන්සේ ආලේප කළ බවත් දෙවියන් වහන්සේ උන්වහන්සේ සමග සිටි බැවින් උන්වහන්සේ යහපත්කම් කරමින්ද ඔබ හොඳින් හැඳුම්කම් දෙන්න. දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ ප්‍රථමයෙන්ම කියන ශුද්ධාත්මයෙන්ද බලයෙන්ද
මෙන්න මේ වචන දෙක ඔබ මතක තියාගන්න. ශුද්ධාත්මයෙන්ද බලයෙන්ද? ආමෙන්. බලයෙන්ද. නාසරී යේසුස් වහන්සේ ආලේප කළ බවත් දෙවියන් වහන්සේ උන්වහන්සේ සමග සිටි බැවින් උන්වහන්සේ යහපත්කම් කරමින්ද යක්ෂයා විසින් පීඩා කරන ලද සියල්ලන් සුව කරමින්ද හැසිරුණු බවත් ප්‍රථම දේ ක්‍රිස්තුස් වහන්සේ මේ යක්ෂයාගේ ක්‍රියාව විනාශ කරන්නට ලෙඩුන් රෝගීන් සුව කරන්නට උන්වහන්සේට කාරණා දෙකක් සම්පූර්ණ වී තිබුණා. ඒ කාරණා දෙක නම් උන්වහන්සේ පිරිය යුතු තිබුණා ශුද්ධාත්මයෙන්. ඊළඟ දේ උන්වහන්සේට ආලේපය තිබිය යුතු තිබුණා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වෙන්න පුතේ දුවේ මේ ශුද්ධාත්මයන් වහන්සේ අද ජීවත් වෙන්නේ ඔබ සහ මා තුලයි. පුතේ මේ ආලේපය අද දෙවියන් වහන්සේ ඔබටත් මටත් දී තිබෙනවා. හලෙලූයා. එහෙනම් කොහොමද අන්ධකාරය අද ඔබගේ ජීවිතයට ඇතුල් වෙන්නේ? හිතන්න පුළුවන් පැස්ටර් මම මේ දේ දන්නවා මට තේරෙනවා අන්ධකාරය එක දිගට පහර කමින් සිටිනවා. පැස්ටර් යම්කිසි ආත්මික බලවේගයක් මගේ නිවස තුල ක්‍රියාත්මක වෙනවා. නැගිටින්න, බැබලෙන්න. ඒ ඔබටයි දෙවියන් වහන්සේ කතා කළ තියෙන යසාය 60. නැගිට බැබලියන්. ස්වාමීන් වහන්සේගේ තේජස ඔබ කෙරෙහි පැමිණ තිබේ. මේ තේජස ලැබෙන්නේ පැමිණෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙනයි. ඔබයි නැගිටිය යුත්තේ. ඔබයි බැබලිය යුත්තේ. ඔබයි අධිකාරීත්වය පාවිච්චි කර යුත්තේ. අද ස්වාමීන් වහන්සේ මේ දෙන පණිවිඩය ඔබ නැගිටිය යුතුයි අද. අද ඔබගේ අධිකාරීත්වය ඔබ පාවිච්චි කරන්න ඉගෙන ගත යුතුයි. ඔබ මොහොතක් බලන්න ඔබ පාරේ වාහනයක ගමන් කරද්දී ඔබ දකි පොලිස් නිලධාරියෙක් ඔහු අත උස්සපු සැනෙන් නවත්වන්නයි කියලා ඔබට සංඥාවක් දුන් සැනෙන් ඔබ වාහනේ නවත්වනවා. මන්ද ඔහුගේ මුණ දිහා බලලා නෙමෙයි ඔබ නවත්තන්නේ. ඔහුගේ ඒ නිල ඇඳුම දිහා බලලා. හලෙලූයා. ඔබට කීකරුවීමට නීත්‍යානුකූලව ඔබ බැඳී සිටිනවා මේ නිල ඇඳුම නම් සිටින ඕනම කෙනෙක්ට. හලෙලූයා. එසේනම් සෙනෙහවන්තය ආත්මික ලෝකයේ ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ ලෙයින් පවිත්‍ර වී උන්වහන්සේගේ ආත්මයෙන් පූර්ණ වී සිටිනවා නම් ආත්මික ලෝකයේ නීතිය ඔබ යේසුස් වහන්සේගේ නාමය පාවිච්චි කරන විට සියලු දන නැමිය යුතුයි. හැම අන්ධකාර ආත්මයක්ම දන නැමිය යුතුයි. ඒක ඔබේ බලයෙන් හැකියාවෙන් නෙමෙයි. උන්වහන්සේ මේ යක්ෂයා විසින් පීඩා කරන සියල්ල සුව කරේ කොහොමද? ශුද්ධාත්මයෙන් සහ බලයෙන් ආලේපයෙන්. ඒකයි උන්වහන්සේ කිව්වේ යෙරුසලමේ රැඳී සිටින්න කියලා. පොරොන්දුවේ ආත්මය පැමිණෙනතුරු ආත්මයන් වහන්සේ පැමිණි විට ඔබ බලය ලබන්නාහුයි කිව්වා. මේ බලය අද ඔබ මතයි දුවේ පුතේ. ඔබ මේ බලය අධිකාරීත්වය මේ අධිකාරීත්වය පාවිච්චි කරන්න නොදන්න නිසා අද බොහෝ කිසිනුවන් විනාශ වෙනවා. මාගේ සෙනඟ විනාශ වන්නේ දැනුම අධිකම් නිසායි. ඔබට දෙවියන් වහන්සේ දී තිබෙන මේ අධිකාරීත්වය ඔබ පාවිච්චි කළ යුතුයි. දෙවෙනි කාරණාව මේ වාක්‍යයේ දකිනවා අපි. දෙවියන් වහන්සේ ශුද්ධාත්මයෙන්ද බලයෙන්ද නාසරී යේසුස් වහන්සේ ආලේප කළ බවත් දෙවියන් වහන්සේ උන්වහන්සේ සමග සිටි බැවින් උන්වහන්සේ යහපත්කම් කරමින්ද යක්ෂයා විසින් පීඩා කරන ලද සියල්ලන් සුව කරමින් උන්වහන්සේ සුවය නිදහස් කළා. හැබැයි දෙවියන් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ වචනේ අපිට කියනවා යක්ෂයා විසින් පීඩා කරන ලද. එහෙනම් බොහෝ විට මේ ලෝකේ ඔබගේ ජීවිතය තුළ ඔබගේ පවුලේ උදවිය තුළ පවුලේ දෙමෝපිය සහෝදර සහෝදරිය තුළ ඔබ දකිනවා නම් යම් ආකාරයක අසනීපයක් බොහෝම විට දේව වචනයට අනුව මේ පිටුපස තිබෙන්නේ යක්ෂාත්මයක්. උන්වහන්සේ යක්ෂයා විසින් පීඩා කරන අයවයි සුව කරේ ආත්මීය බලයෙන්. හලෙලූයා. මෙයයි මම කියපු අන්ධකාර ලෝකයේ සෙනෙහවන්තය. සමහරක් වෙලාවට දොස්තර ගාවට ඔබ යනවා. දොස්තර පුළුවන් හැම ස්කෑන් එකක්ම කරනවා. හැම බ්ලඩ් රිපෝට් එකක්ම ගන්නවා. ඔක්කොම නෝමල් මට හිතා ගන්න බෑ. මොකද්ද ලෙඩේ කියලා. අපි තව ස්කෑන් කරලා බලමු. ඒ ආත්මිකයි. ඒ පිටුපස අන්ධකාර ආත්මයක් තිබෙනවා. ඔබට ආලේපලත් දේව සභාවක් සොයාගෙන ගොස් ඔබගේ ප්‍රශ්නයට විසඳුම ඔබ ලබා ගත යුතුයි. හලෙලූයා. ඔබ ආලේපලත් දේව දාසයෙක් සොයාගෙන ඔබගේ ප්‍රශ්නය පවසා මේ ප්‍රශ්නයට ආත්මික විසඳුම ඔබ ලබා ගත යුතුයි. මන්ද මේ අපි අර මුලින්ම යොහන් 10:10 කියපු මේ සොරා ඔබගේ
ප්‍රීතිය, ඔබගේ ශරීර සෞඛ්‍යය හොරකම් කරන්නට, විනාශ කරන්නට, ඔබගේ සමෘද්ධි බව, ඔබගේ සඵලත්වය, සාර්ථකත්වය හොරකම් කරන්නට, විනාශ කරන්නට, ඔබගේ දෙමව්පිය දුව දරුවන් ඒව විනාශ කරන්නට, ඒවට මිනී මැරීම. මේකයි සොරාගේ සැලැස්ම. මේ සොරාට විරුද්ධව ඔබට පාවිච්චි කර හැක්කේ ක්‍රිස්තුස් වහන්සේගේ නාමයේ අධිකාරීත්වය පමණයි. ඒ නාමයේ අධිකාරීත්වය පාවිච්චි කිරීමට නම් ඔබ නැවත ඉපදීම ලබා උන්වහන්සේගේ ජීවිතය වාරදී උන්වහන්සේගේ ශරීරයේ කොටසක් වේ යුතුයි. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේ. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ආමෙන්. හලෙලූයා. ඉතින් මගේ ප්‍රශ්නය පුතේ දුවේ ඔබ අද නැවත ඉපදීම ලබලා නම් ඔබ නිසල්මනේ නිශ්චලව බලා සිටිය යුතුද? අන්ධකාරයේ විසින් යක්ෂයා විසින් ඔබගේ ජීවිතය විනාශ කරන තුරු නෑ. දසදහස් වාරයක් නැහැ. ඔබ තවත් සමහරක් බොහෝ කිතුණු අන්ධකාරයේ මේ ප්‍රශ්නේදී ඔබ මොර ගහන ස්වාමින් වහන්සේ මට උපකාර කරන්න මේ අන්ධකාරයේ නෝ ස්වාමින් වහන්සේ ඔබට ආධිපත්‍ය දීලා අවසానයි. අපි ඒකයි අපි බැලපු පළවෙනි දෙවෙනි බයිබල් පදේ ලූක් 10:19 කියනවා. සතුරාගේ සියලු බලය මඩ පවත්වන්නට අධිකාරීත්වය එක්සූසියා අධිකාරීත්වය ඔබට දීලා තිබෙනවා දෙවියන් වහන්සේ. එසේනම් උන්වහන්සේ බලන් සිටිනවා දැන් මම ඔබට දී තිබෙන අධිකාරිය ඔබ පාවිච්චි කළ යුතුයි. හලෙලූයා. ආමෙන්. ඒ වගේම මේක පාවිච්චි කරන අපි දැනගට සිටින්න ඕනේ කෙබඳු අධිකාරීත්වයක් තියෙන මන්ද ක්‍රිස්තුස් වහන්සේ කොලොසි පොතේ 2 කියනවා උන්වහන්සේ තමන් කෙරේ අධිපතින් බලලත් නැත පහකොට ප්‍රසිද්ධියේ නොඋන් දක්වා කුරුසේ කර්ණ කොටගෙන ඔවුන්ගෙන් ජයගත් බව. උන්වහන්සේ ඔවුන්ගෙන් ජය අරගෙන ඒ වගේම අපි එපිස 6:12 වෙනි වගන්තියේ කියනවා මේ අධිපතින් බලලත් අන්න එක තමයි දැන් අපේ මේ ඔවුන්ව පරාජය කළ දිබත් මේ බලේ අපේ මේ සටන පොරබැදීම තියෙන මේ අධිකාරී මේ බලය ලක්තන් සමග අධිපතින් සමග පිස 6:12 කියනවා මක්නිසාද අපේ පොරබැදීම වනාහි මාංශයට හා රුධිරයට විරුද්ධව නොව මනුෂ්‍යයන් සමග නෙමෙයි අපේ සටන තිබෙන්නේ. මම පැවසූ මේ අන්ධකාර ලෝකේ අන්ධකාර අධිපති මුලාදෑනි යක්ෂ ආත්ම සමග මොවුන් සමගයි මේ සටන යන්නේ. හලෙලූයා. ස්වාමීන් වහන්සේගේ වචනේ කියන්නේ මේ. එපිස පැස්ස දමිත්‍ය වචනයක් නෙමෙයි. හලෙලූයා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මේ සුදාපයන් වහන්සේ විසින් අපට දී තිබෙන දේව වචනේ කියනවා. එපිස 6:12 වෙනි වගන්තියේ මක්නිසාද අපේ පොරබැදීම වනායි මාංශයට සහ රුධිරයට විරුද්ධ නොව අධිපතිකම් වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනින්ට ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවටත් විරුද්ධවය. පොරබැදීමක් කියන්නේ සෙනෙහවන්තය. පොරබැදීමක්. මේ පොරබැදීමේදී ඔබ දැනන් සිටින කාරණාවක් තියෙනවා. ඔබ කිතුණෙකු නම් ඔබ ඉන්නේ මේ පොරබදන අන්ධකාර ආත්මයන් ප්‍රසිද්ධියේ පරාජය කරපු ක්‍රිස්තුස් වහන්සේගේ සභාවටයි තියෙන්නේ. එහෙනම් ඇයි මේ පොරබැදීමට ඔවුන්ට ඉඩක් ලැබෙන්නේ? ඔබගේ අධිකාරීත්වය ඔබ දන්න නිසා. ප්‍රශංසා දෙන්නවා. ඔබට මේ හෙළිදරව් ලැබේවා කියලා මම ස්වාමින් වහන්සේ තුල යාඥා කරනවා. හලෙලූයා. හලෙලූයා. ඉතින් අපි දකිනවා එතකොට ගීතාවලිය 91 කියනවා නුඹ සිංහයාත් පොළොංගාත් පාගන්නේය. තරුණ සිංහයාත් සර්පයාත් පයින් පාගන්නේය. හලෙලූයා. කවුද පාගන්නේ? නුඹ සිංහයාත් පොළොංගාත් පාගන්නේය. තරුණ සිංහයාත් සර්පයාත් පයින් පාගන්නේය. උන්වහන්සේ දැන් මෙතන සිංහයෝ ගැන කතා කරනවා. ඔබ මොහොතකට හිතලා බලන්න මෙතන උන්වහන්සේ කතා කරන ඇත්තේ ඇත්තටම මේ වනේ රජාකෙස් අපි දකින වනයේට අධිපතිකම් කරනවා කියලා අපි දකින ස්වභාවික සිංහයෙක් ගැන උන්වහන්සේ මෙතන කතා කරා. අපි දකින සිංහයෝ ಜಾති බයිබලයේ විදිහට අපි දකින දෙන්නේ විශේෂයෙන් උන්වහන්සේ කතා කරන්නේ මේ ස්වභාවික සිංහයෙක් ගැන නෙමෙයි. උන්වහන්සේ බයිබලයේ උනාට බයිබලයේ උන්වහන්සේ සිංහයෝ ಜಾති දෙන්න ස්වභාවික සිංහයන්ට අමතරව උන්වහන්සේ ඒහා සමාන ගතිගුණ චරිතයන් ඇති උන්වහන්සේ සමාන වෙන සිංහය දෙන්නේ. එක සිංහෙක් බොරු සිංහෙක් අනිත් සිංහය ඇත්ත සිංහෙක්. නමුත් එක සිංහෙකුගේ වේශය අරගෙන සිංහෙක් වෙන්න හදනවා. අනිත් සිංහය දේ වචනේ සැබෑම සිංහෙක්. හලෙලූයා. ඉතින් අපි දකිනවා
විශේෂයෙන් එක පේදුරු 5 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි වගන්ති කියනවා සිහිය ඇතිව අවදිව සිටින්න මක් නිසාද නුඹලාගේ විරුද්ධකාරයා වූ යක්ෂයා ගොරවණු සිංහෙකු මෙන් සිංහෙක් නෙමෙයි සිංහෙකු මෙන් ගොරවන සිංහෙකු මෙන් කවරෙකු ගෙලගම් දෝහි සොයමින් ඔබ මුව ඇවිදින්නේ ඔබ අධිකාරීත්වය නොදන්නා දේව දරුවෙක්යයි දුටු විට මේ සිංහයාට බලය ලැබෙනවා ඔහුගේ බොරු ගර්ජනාවට ඔබ බය කරන්න බොරු රිපෝට් එකකින් කියයි හොඳ කරන්න බැරි කැන්සර් එකක් තියෙන්නේ හලෙලූයා රිජෙක්ෂන් එකක් මේ රැකියාවට ඔබ සුදුසු නැහැ ඔබ බය වෙනවද ස්වාමීන් වහන්සේගේ වචනේ කියනවා අපි දැකීමෙන් ගමන් කරන සෙනෙහසක් නෙමෙයි කියලා අපි ඇදහිීමෙන් ගමන් කරන සෙනඟ හලෙලූයා අපි නමස්කාර කරන්නේ අහසින් ගිනි බස්සපු දෙවියන් වහන්සේවයි රතු මුහුද දෙබෑ කරපු දෙවියන් වහන්සේවයි හලෙලූයා ප්‍රශංසාව ඉරහඳ මුළු මන්දාකිනි මුළු විශ්වයන් තම වචනයෙන් මවපු දෙවියන් වහන්සේවයි අපි නමස්කාර කරන සෙනෙහවන්තය උන්වහන්සේ තුල නැහැ බෑ කාටවත් නැහැ උන්වහන්සේව අදාහ ගන්නව කිසි දිනක ලැජ්ජාවට පත්වන්නේ නැහැ කියන දේ වචනේ කියනවා හලෙලූයා ආමෙන් ඉතින් පළවෙනි ලයන් එහෙම නැත්නම් පළවෙනි සිංහයා විදිහට අපි දකිනවා උපමා වෙනවා යක්ෂයා දෙවෙනි සිංහයා අපි දකිනවා යුදා ගෝත්‍රයේ සිංහයා විදිහට අපි ගීතිකාවක් කියනවා නේද යුදාවේ බල සිංහයා ආමෙන් උන්වහන්සේ තමයි යුදා ගෝත්‍රයේ බල සිංහයා සැබෑ සිංහයා උන්වහන්සේ හලෙලූයා ලෝකයේ විනිශ්චය කරන්නට නැවත පැමිණෙන්නට යන ඒ සැබෑ සිංහයා නම් අප ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හලෙලූයා ඉතින් අපි මෙතෙන්දී මම ඔබ පුංචි වෙන කාරණාවකට ඔබ යොමු කරන්නට කැමති පාඩමෙන් පොඩ්ඩක් පිටට යන්නට ආමෙන් අපි උන්වහන්සේ අපි දකිනවා යුදා ගෝත්‍රයේ සිංහයා කියලා හෙබ්‍රේව භාෂාවෙන් යුදා අපි ඉංග්‍රීසි වචනේ ජුදා කියලා තිබ්බට හෙබ්‍රේව භාෂාවේ ජයන්න ශබ්ද වෙන්නේ නැති භාෂාවක්. ඉතින් හෙබ්‍රේව භාෂාවෙන් යුදා ගෝත්‍රයේ සිංහයා නම් ක්‍රිස්තුස් වහන්සේ නම් යුදා කියන යුදස් යුදා කියන වචනේ තේරුම නම් ප්‍රශංසාව කියන දේ. එහෙනම් ඔබ හිතා බලන්න යුදා ගෝත්‍රයේ සිංහයා කියද්දී ප්‍රශංසාව නෙමෙයි ගෝත්‍රයේ සිංහයා වහන්සේ. හලෙලූයා. ආමෙන්. උන්වහන්සේගේ වචනේ කියන ගීතාවලිය 22 කියනවා ඊශ්‍රායලයේ ප්‍රශංසා මැද්දේ වාසය කරන තැනන් වහන්සේ වහන්සේ කියලා. ඔබගේ ජීවිතය අපි ගිය සතියේට අපි කතා කරා ඔබගේ තුළවල පළවෙනි ප්‍රශංසාවේ පූජාව. ඔබ ප්‍රශංසාව කරන කොටගෙන ඔබට යම් යම් කාරණා ජයගත හැකි සෙනෙහවන්තය. ඒ වගේම අපි දකින ක්‍රියාපොතේ 16 පවුල් සහ සීලස් කසපහර කාලා ගුටි කාලා ඇතුල් සිරකට දාලා දුක් විඳමින් වේදනාවෙන් පිරී සිටිද්දී මධ්‍යම රාත්‍රියේදී ඔවුන් දෙවියන් වහන්සේ ප්‍රශංසා කරන්න පටන් ගන්නවා. හාලෙලූයා. ඔවුන් යාඥා කරමින් හාලෙලූයා ප්‍රශංසාව ඔබ ජයගත හැකි එක මාර්ගයක්. යාඥා කරමින් උන්වහන්සේ ස්තුති දෙමින් ප්‍රශංසා කරන්න පටන් ගන්නවා. ඔවුන් එවිට මේ ප්‍රශංසාවේ සිංහයාගේ බලයක් දකිනවා. හිරගේ දෙදරලා දොරවල් ඔක්කොම විවෘත වෙනවා. හාලෙලූයා. අද යක්ෂයා විසින් ඔබව මොන හිරගෙදර දාලා තිබ්බත් අද ඒ යුදාවේ බල සිංහයා ඒ ප්‍රශංසාවේ සිංහයා ඔබව නිදහස් කරනවා මගේ පුතේ දුවේ. හාලෙලූයා. ඔබට අද බලාපොරොත්තුවක් තිබෙනවා අප ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල. හාලෙලූයා. ඔබ උන්වහන්සේට ප්‍රශංසා කරන්න ඇදහිල්ලෙන් ඔබගේ හාස්කම අද නිදහස් වෙනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ප්‍රශංසා වේවා. හාලෙලූයා. ආමෙන්. ඉතින් ඔබ ප්‍රශංසා කරන විට ඒ ප්‍රශංසා මැද්දේ වැඩවසන තැනන් වහන්සේ ඔබේ ප්‍රශ්නයට පිළිතුරු නිදහස් කරයි. ඒ වගේම අපි දකිනවා මේ ගීතාවලිය 91 13 කියනවා නුඹ සිංහයාත් පොළගත් පාගන්නේය කියන දේ. හලෙලූයා. ඔබට මතකද අපි තාම මේ කතා කරන්නේ අද බයිබල් පද 3යි අපි ගත්තේ ගීතාවලිය 91න් ලූක් 10න් සහ කොලොසි 2න්. ඉතින් ගීතාවලිය 91 කියනවා නුඹ සිංහයාත් පොළගත් පාගන්නේය තරුණ සිංහයාත් සර්පයාත් පයින් පාගන්නේය. නුඹ ඔබ පොඩ්ඩක් සිහි කරන්න නුඹ සිංහයාත් පොළගත් පාගන්නේය. ඉතින් එතකොට අපි හොඳින්ම දන්නා දැන් මේ කතා කරන්නේ ස්වභාවික සිංහයෙක් ගැන නෙමෙයි. We are not talking about a natural lion who's classed as the king of the jungle. No, we are not.
So we're talking about a spiritual, a fierce lion in the spirit realm, which is devil. ඉතින් අපි මේ යක්ෂයා ගැන ඔහුගේ දරුණුකම ගැන ඔහුගේ නපුරු විනාශකාරී මේ යක්ෂයා ගැනයි. නමුත් ඒ කොපමණ දරුණු වුණත් කොපමණ විනාශකාරී වුණත් මේ යක්ෂයා නැමැති සිංහයාව අද දෙවියන් වහන්සේට ප්‍රශංසාවෙන් උන්වහන්සේගේ වචනය කියනවා නුඹ සිංහයාත් පොළඟාත් පාගන්නේය. තරුණ සිංහයා යක්ෂයා සහ ඔහුගේ යක්ෂ පැටව අද පාගන්නට අප ස්වාමී වූ යේසුස් වහන්සේ තුළ ඔබට අද අධිකාරීත්වය දී දෙන දෙවියන් වහන්සේ. උන්වහන්සේට ප්‍රශංසාව වේවා. හලෙලූයා. ආමෙන්. කොපමණ ගොරවගෙන ආවත් කොපමණ සේනාවක් හිටියත් අද ඒ අධිකාරීත්වය දෙවියන් වහන්සේ ඔබට ලබා දී තිබෙනවා මගේ සෙනෙහවන්ත සහෝදර සහෝදරිය. ඔබ මේ අධිකාරීත්වය පාවිච්චි කළ යුතුයි. ඔබගේ ජීවිතය එක තැන පල් වෙනවා කියලා තේරෙනවා නම් එහෙම නැත්නම් ඔබගේ ජීවිතයේ දෙමව්පියන් ගිය ඒ සාපතුලින් ඔබත් ගමන් කරමින් සිටිනවා නම් හලෙලූයා. අම්මට heart attack තිබ්බා, අම්මගේ අම්මට heart attack තිබ්බා, ඔබට එය තිබිය යුතු නෑ. එහෙනම් මේ යක්ෂයාව, මේ සිංහයාව ඔබගේ ජීවිතයෙන් ඔබ පළවා හැරිය යුතුයි. මන්ද ක්‍රිස්තුස් වහන්සේගේ වචනේ කියනවා යම් කෙනෙකු ක්‍රිස්තුස් වහන්සේ තුල වෙයි නම් එතන ඇත්තේ නව මැවිල්ලකි කියලා. ඔබ ආදම්ගේ ඒ මවගේ නිවසෙන් පියාගේ නිවසෙන් ලැබුණු ඒ සාප සහිත ජීවිතෙන් ඔබ නිදහස් වෙලාද? ඒ ලේ තුලින් ඔබ අද දේව රාජ්‍යයට ඔබ උරුමකම් කියන දේව දරුවෙක් වෙනවා. එහෙනම් ඒ පාරම්පරික සාප ඔබට තවත් අයිති නැහැ. අපේ තාත්තත් පුංචි කාලේ නම් දුප්පත්ව හැදුනේ. හලෙලූයා. දුප්පත්කම මට හරි හුරු පුරුදුයි. හලෙලූයා. නමුත් උන්වහන්සේගේ වචනේ කියන 2 කොරින්ති 9 උන්වහන්සේගේ දිලුඳු බව කරුණු කරගෙන අපට පොහොසත් වෙන්න ලැබෙනවා කියලා. හලෙලූයා. ආමෙන්. උන්වහන්සේ දිලුඳුනේ ඔබට සඵලත්වය දෙන්නටයි. ඔබට සාර්ථකත්වය දෙන්නටයි. ඔබව පොහොසත් කරන්නටයි. ඉතින් ඒ අර පාරම්පරික මානසිකත්වයෙන් අපි අද නව මැවිල්ලක් විය යුතුයි ස්වාමීන් වහන්සේ තුල. අපි හිතන ආකාරය අපි වෙනස් කරගත යුතුයි. අපගේ මානසිකත්වය අපි වෙනස් කරගත යුතුයි. එය වචනය මත අපි ගොඩනගා ගත යුතුයි. එවිටයි සැඩපහර ආවිත අපේ නිවස කැඩෙන්නේ නැත්තේ. ආමෙන්. මේ පුංචි අපි වචනේ කියන තරුණ සිංහ පැටව් එවයි යක්ෂයා, සර්පයෝ එවයි යක්ෂයා. නමුත් දෙවියන් වහන්සේට ප්‍රශංසා වෙන්න ඔබේ සියලුම අන්ධකාර ආත්ම පාගා දැමිය යුතුයි පුතේ දුවේ. සහෝදරය සහෝදරිය ඔබ මේ ආධිපත්‍ය අද පටන් පාවිච්චි කළ යුතුයි. පාරම්පරික සාප තවත් ඔබට අයිති නැහැ. මුඛ සාප ඔබට තවත් අයිති නැහැ. ඔබට තවත් කොඩි වින හදි උණියම් වදින්නේ නැහැ. ඔබ යේසුස් වහන්සේගේ ලේන් මිදීම ලබා අවසానයි. නමුත් ඔබ යම් දෙයක් කළ යුතුයි. නුඹ සිංහයාත් පොළොංගාත් පාගන්නේ. හලෙලූයා. හලෙලූයා. ආමෙන්. ගීතාවලිය 57 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි වගන්තියේ දාවිත්තුමා කියනවා මාගේ ප්‍රාණයේ සිංහයන් අතරෙහි ගිනිමෙන් රළ වූ තැනැත්තන් අතරෙහි එනම් හෙල්ල සහ ඊගස් වැනි දද්ද තියුණු කඩුවක් වැනි දිව් දැතව මනුෂ්‍ය පුතේ අතරේ වැඩ සිටිනවා. හලෙලූයා. දාවිත් කියන මගේ ප්‍රාණයේ සිංහයන් අතරේ කියලා. ඔබටත් මේ බඳු අවස්ථාවල් ජීවිතේ තිබිලා ඇති. ඔබ වටා අවට හැම පැත්තම බලන හැම පැත්තකම ඔබට තේරෙනවා ඇති මාව සිංහය වට කරගෙන කොටු වෙලා ඉන්නවා වගේ. හලෙලූයා. දාවිත් හිටියා මේ බඳු ස්ථානයක. හලෙලූයා. ඔබට හැබැයි මෙවිට මේ බඳු ආකාරයේ සිතුවිලි හැඟීම් යක්ෂයා දෙයි. ඒකයි කියන්නේ බයිබලයේ සිහිය ඇතිව අවදිව ඉන්න. කොහොමද ඔබ සිහිය ඇතිව ඉන්නේ? ඔබ දැනගත සිටිය යුතුයි දේව වචනේ ඔබ පිළිබඳව ඔබ කියා ඇත්තේ කුමක්ද කියන්නේ. හලෙලූයා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වෙන්න මේ හැම අන්ධකාර සේනාවකට විරුද්ධව ඔවුන්ව පාගා දැමීමේ අධිකාරීත්වය ක්‍රිස්තුස් වහන්සේ තුළ ඔබටත් මටත් අද දෙවියන් වහන්සේ දී තිබෙනවා. ප්‍රශංසා වෙන්න. ඒකයි උන්වහන්සේ කොලොසි 2:15 කියන්නේ උන්වහන්සේ තමන් කෙරෙහි අධිපතින්ද බලයලත්තන්ද පහකොට ප්‍රසිද්ධියෙන් ඔවුන් දක්වා කුරුසිය කරන කොටගෙන ඔවුන්ගෙන් ජයගත් බව ප්‍රකාශ කළසේක. මේ ජයග්‍රහණය අපිට අයිති. ආමෙන්. ඔබ මොහොතක් සිතා බලන්න මේ ජයග්‍රහණය ගැන. ක්‍රිස්තුස් වහන්සේට යක්ෂයාව පරාජය කළ යුතු තිබ්බද? යක්ෂයා ඔල්රෙඩි දන්නවා ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා.
ආමෙන්. උන්වහන්සේ එහෙනම් මේ ජයග්‍රහණය කළේ මනුෂ්‍ය වේශය තුලින් ඇවිත් ඔබට සහ මට ඒ ජයග්‍රහණය ලබා දීමට. හලෙලූයා. ආමෙන්. මේ ජයග්‍රහණය උන්වහන්සේ ලබා දීලා උන්වහන්සේ එතනින් නැවතුනේ නැහැ. ආමෙන්. අපි පළවෙනිම දේ මේ ජයග්‍රහණය උන්වහන්සේ අපිට දීලා උන්වහන්සේ දැන් තමයි එතකොට කියන්නේ මේ ගීතවල 91 13 කියනවා ඔබ සිංහයාත් පොළඟා පාගන්නේ. පාගන්න නම් ඔබ ප්‍රථමයෙන් දැන සිටිය යුතුයි මේ අන්ධකාර සේනාව සිටින්නේ ඔබගේ පාදයේ යට බව. මේකයි කිය ඔබගේ මානසිකත්වය බයිබලයේ කියන රෝම 12:2 අපේ මනස අලුත් කරගත යුතුයි කියලා. අද මම විශ්වාස කරනවා පුතේ දෙවියන් වහන්සේ ඔබගේ මනස අලුත් කරනවා කියලා. දුවේ අද දෙවියන් වහන්සේ ඔබගේ මනස අලුත් කරනවා කියලා මම බලාපොරොත්තු වෙනවා. ඔබ ආත්මය අද විවෘත කරගෙන මේ වචනය ඔබගේ ආත්මය ඇතුළට රඳවා ගන්න. ඔබගේ ආධිපත්‍ය පාවිච්චි කරමින් ජයග්‍රාහක කිතුණු ජීවිතයක් ඔබ ගත කළ යුතුයි අදට. මේ දෙවියන් වහන්සේ මගේ හදවත තුළ තබපු බර මේ ජයග්‍රාහක ජීවිතය ස්වාමින් වහන්සේ තුළ ඔබට උරුම උතුම් උසස් ක්‍රිස්තුස් වහන්සේ තුළ ජීවනය ඔබ ගත යුතුයි. හලෙලූයා. ඉතින් ඔබ මේ යක්ෂ සේනාව යන් ලයන් කියලා කියනවා. එහෙම නැත්නම් තරුණ සිංහයා කියනවා මේ යක්ෂ පැටව. එහෙම නැත්නම් සිංහයාත් මේ සියලු යක්ෂයා ඇතුළු ඔහුගේ බල සේනාව ඔබගේ පාදයේ යටත් කරලා කියලා ඔබ දැනගත යුතුයි. ඔවුන්ව පා ගන්නවා. නුඹ සිංහයාත් පොළඟක් පාගන්නේ. ඉන්න හැම විදිහකම හැම ආකාරයකම අඳුරු ආත්ම පැහැගීමට අධිකාරීත්වය ඔබට තිබෙනවා. ආමෙන්. එහෙම කරන්නට එහෙම දෙවියන් වහන්සේගේ වචනේ තව මෙහෙම දෙයක් වෙනවා. ක්‍රිස්තුස් වහන්සේව සභාවේ හිසකොට සියල්ල උන්වහන්සේට යටත් කළා කියලා. බයිබලයේ අපි දකින එපිස පොතේ පළවෙනි පරිච්ඡේදයේ මේ කාරණාව දකිනවා. උන්වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ තුළ ඉෂ්ට කළා වූ සෝකීය පරාක්‍රමයේ ශක්තිකමේ ඒ ක්‍රියා කිරීමේ ප්‍රකාරයට ක්‍රිස්තුස් වහන්සේව මලවුන්ගෙන් නැගිටුවා සියලු අධිපතිකමටත් හලෙලූයා සියලු අධිපතිකමට බලයටත් පරාක්‍රමයටත් ස්වාමිකමටත් මේ ලෝකෙහි පමණක් නොව පරලෝකයෙහි සඳහන් කරන ලද සියලු නම් වලටත් වඩා උසස් කොට වදෙන් මොහොතක් හිතන්න ක්‍රිස්තුස් වහන්සේ දී තිබෙන උසස්කම උසස් කොට ස්වර්ගීය ස්ථානවල Taman දකුණු පැත්තේ හිඳුවා දෙවියන් වහන්සේගේ දකුණු පැත්තේ හිඳුවා සියලු දේවල් උන්වහන්සේගේ පාදවලට යටත් කොට දෙවියන් වහන්සේට ප්‍රශංසා. ඇයි මම කියන්නේ දෙවියන් වහන්සේට ප්‍රශංසාව කියලා? බලන්න උන්වහන්සේගේ පාද කියන්නේ කවුද? සබාව සියලු දේවල් උන්වහන්සේගේ පාදවලට යටත් කොට සබාව උදෙසා සියල්ලට ප්‍රධානියා වෙන්න උන්වහන්සේ නියම කළ සේක. ඒ සබාව නම් සියල්ලන් තුල සියල්ල සම්පූර්ණ කරන තැනන් වහන්සේගේ පූර්ණකම් වන උන්වහන්සේගේ ශරීරය. ඔයගොල්ලන්ට තේරෙන විදිහට කිව්වොත් පියාණන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ මේ සියලුම අන්ධකාර බලවලට වඩා උසස් කොට උන්වහන්සේට සියල්ලෙන් සියල්ල අධිකාරීත්වයේදී සබාව උදෙසා උන්වහන්සේගේ පූර්ණකම් අපි කාරණා ගොඩක් දකින්න පුළුවන්. ක්‍රිස්තුස් වහන්සේ සම්පූර්ණ වෙන්නේ ඔබ හා මානසයි. සබාවේ පූර්ණකම වන උන්වහන්සේගේ ශරීරය. උන්වහන්සේගේ ශරීරය කියන්නේ ඔබයි මමයි. එහෙනම් ශරීරයේ තියෙන පහතම කොටස තමයි අපගේ දෙපා. එහෙනම් පුතේ දුවේ මේ ක්‍රිස්තුස් වහන්සේට පියාණන් වහන්සේ දුන් අධිකාරීත්වය උන්වහන්සේගේ ශරීරය වන අප සියලු දෙනාටම අද උරුමයි. එහෙනම් අපි දැනගත යුතුයි උන්වහන්සේගේ ශරීරයේ කොටසක් වී සිටින ඔබත් මමත් අද අන්ධකාරය මතු පිටයි ඇවිදින්නේ. හලෙලූයා. මේ ඔබ දැනගෙන සිටියේ නැත්තම් යක්ෂයා ඔබට පෙන්නේ නැහැ මම ඔබ මතු පිට ඇවිදින බව. නමුත් දේව වචනේ ආලෝකය ඔබගේ ආත්මය තුල අද තිබෙනවා නම් ඔබට මම විශ්වාස කරන ස්වාමීන් වහන්සේ තුල මේ ආලෝකය ඔබගේ ආත්මයට මේ මොහොතේ පැමිණෙන බව. මේ ආලෝකයේ එළිදරව්වෙන් ඔබගේ ජීවිතේ ස්වාමීන් වහන්සේ වචනේ කියන උන්වහන්සේගේ වචනයයි ඔබගේ මාවතට එළිය කියලා. පාදයට පහන කියලා. මේ වචනේ ආලෝකයෙන් ඔබ අද ගමන් කරන්නට තීරණයක් ගත්තොත් පුතේ දුවේ ඔබගේ ජීවිතය ඉදිරියෙන් ඉදිරියට ජයග්‍රාහීව ගත කිරීමේ හැකියාව උරුමකම අද ඔබට ලැබෙනවා. දෙවියන් වහන්සේට ප්‍රශංසාය. ආමෙන්.
මේ ඔබට ලැබෙන උරුමයක් ඔබ නැවත ඉපදීම ලැබපු දවසේ. ක්‍රිස්තුස් වහන්සේට ඔබගේ ජීවිතයේ ස්වාමිත්වය දීපු දවසේ ඔබට මේ උරුමය ලැබෙනවා. මාර්ක් 16:16 කියනවා අදහන්නන්ට ඇත්තා වූ ලකුණු නම් ඔව්හු මාගේ නාමයෙන් යක්ෂයන් දුරු කරන්නේ. සමාවෙන්න. පළවෙනිම ඇදහිලිවන්තයන් ඇසුරු කරගත් ලකුණු වලින් පළවෙනිම ලකුණ තමයි ආදම් නිසා අහිමි වුණු ඒ ආධිපත්‍ය ක්‍රිස්තුස් වහන්සේ තුල මම නැවත ඔබට ලබා දෙනවා. ඔව්හු මාගේ නාමයෙන් යක්ෂයන් දුරු කරන්නේ. ඊට පස්සේ තමයි ඊටු ටික කියන්නේ. අන් භාෂා කතා කිරීම, රෝගීන් මතද තැබීම, මසක් විසබ්බියවත් අනුතුරු නොවීම. මේ සියල්ල එනවා. නමුත් ප්‍රථමයෙන් ක්‍රිස්තුණු දරුවෙක් නම් ඔබ ඔබගේ ආධිපත්‍ය පාවිච්චි කිරීමට ඔබ ඉගෙන ගත යුතුයි. හාලෙලූයා. ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ ඇදහිලිවන්තයෙක්, උන්වහන්සේගේ දරුවෙක් විදිහට ඔබ අද පටන් උන්වහන්සේ ඔබට ලබා දී තිබෙන මේ ආධිපත්‍ය පාවිච්චි කරමින් දේව රාජ්‍යයේ මහිමය ලෝකයට පෙන්වමින් උන්වහන්සේ කිව්වා පියාණන් වහන්සේ මා එව්වාක් මෙන් මමත් නුඹලාව යවමි. ආමෙන්. හalleluya. Hallelujah. Let your light so shine among men that your Father in heaven might be glorified. ඔබගේ යහපත් ක්‍රියා කරනකොටගෙන Hallelujah. Hallelujah. Let your light so shine. ඔබගේ ආලෝකය මිනිස්යන් තුළ පතුරිය යුතුයි. Hallelujah. මිනිස්ය ඔබගේ ජීවිතයෙන් වෙනසක් දැකිය යුතුයි. පියාණන් වහන්සේට මහිමය ලැබෙන්නට. මේ අධිකාරීත්වය ඔබ අද පටන් පාවිච්චි කළ යුතුයි පුතේ දුවේ. Hallelujah. ඔබට රැඟෙද්දි ඔබ විශේෂයෙන් ඔබ අමතක කරන්න එපා මේ සත්‍යයේ ආත්මයන් වහන්සේ ඔබ තුලයි. බලයේ ආත්මයන් වහන්සේ ඔබ තුලයි. මතුවට පැමිණෙන දේ ඔබට උගන්වන 1 යොහන් 2:27 කියනවා සියලු දේ ඒ උගන්වන ආලේපය අද ඔබ මතයි. ඔබගේ තුල ජීවත් වෙන මේ ආලේපය ඔබට උගන්වයි ආත්මික සටනක් තුලින් ඔබ මේ මොහොතේ යන්නේ ඔබගේ අධිකාරීත්වය පාවිච්චි කරන්න. ඔබ යාඥාවට යන්න දේව වචනය කියවන්න එය මෙනෙහි කරන්න අවශ්‍ය විට ඔබගේ අධිකාරීත්වය ඔබගේ මුඛයෙන් ප්‍රකාශ කරන්න. යක්ෂයා පළවහන බයිබලයේ කියන give no room to the devil. යක්ෂයාට කිසි ඉඩක් ඔබ දෙන්න එපා. තව දැනග කියන දෙවියන් වහන්සේට යටහත් වෙන නමුත් යක්ෂයාට විරුද්ධ වන්න එවිට ඔහු නුඹ කෙරෙන් පලා යනවාද කියලා. දෙවියන් වහන්සේට යටහත් වෙන තරමට ඔබට ආත්මික ලෝකයේ ඔබගේ අධිකාරීත්වය ස්ථිර වෙනවා. එවිට යක්ෂයා ඔබ විරුද්ධ වීමත් වේ යුතුයි. දෙවියන් වහන්සේට යටහත් වෙන්න, යක්ෂයාට විරුද්ධ වෙන්න. මේ දෙක සමීකරණයක් වගේ තමයි. දෙවියන් වහන්සේට යටහත් වී යක්ෂයාට විරුද්ධ වෙන්න. දෙවියන් වහන්සේ තුළ අපි යටහත් වේ යුතුයි. නමුත් යක්ෂයා තුළ අපි සිටගත යුතුයි. අපේ අධිකාරීත්වය පාවිච්චි කළ යුතුයි. එවිට ඒක දේව නියමයක්. ඔහු නුඹ කෙරෙන් පලා යන්නට. Submit to God and resist the devil and then he shall flee from you. Hallelujah. ඉතින් සෙනෙහවන්තය මම විශ්වාස කරනවා අද ස්වාමීන් වහන්සේගේ වචනය තුළින් ඔබට ස්වාමීන් වහන්සේ කතා කරන්න ඇති කියලා. මේ වචනය ඔබගේ ජීවිතයට වෙනසක් එකතු කරන්නට ඇති කියලා. Hallelujah. ඔබ ලෝකේ කොහේ සිටන් අපහ එකතු වුණත් Hallelujah. මම දන්නවා ස්වාමීන් වහන්සේ අද ඔබට කතා කරා කියලා. ස්වාමීන් වහන්සේගේ වචනය ඔබගේ හදවතට පැමිණුණා කියලා. අපි තව මොහොතකින් ඔබ වෙනුවෙන් යාඥා කරන්නට යනවා. Hallelujah. අපි ස්වාමීන් වහන්සේට ස්තුති කරමු මොහොතක් අරගෙන ඔබ අසුනුල් නැගිටගෙන අපි දෙවියන් වහන්සේලා අද වචනය නිසා ස්තුති කරමු. පියාණනි ඔබ වහන්සේ අපට දුන්නේ ඒ ගැඹුරු සත්‍ය අපගේ අධිකාරීත්වය ගැන ඔබ වහන්සේ අපට ඉගැන්වූ ඒ වචන නිසා ස්තුතියි ශුද්ධාත්මයනි. ස්වාමීන් වහන්සේ හැම හදවතකටම තනිව එකිනෙකා බැගින් කතා කරපු නිසා ස්තුති කරනවා. ඔබ වහන්සේට මහිමය දෙනවා ස්වාමීනි. ප්‍රශංසාව දෙනවා ස්වාමීනි. ගෞරවය දෙනවා ස්වාමීනි. හalleluya. හalleluya. අපි ස්තුති කරමු ස්වාමීන් වහන්සේ. මේ ගීතිකාව එකතු වෙලා ගායනා කරමු. හalleluya. සියල්ල කළ හැකි වේ සියල්ල කළ හැකි වේ මා බලවත් කරනා සම්විධානං
සැකයක් වියක් සමිනෝ බලවතානෝ නැත මා සිතේ සැකයක් වියක් සමිනෝ බලවතානෝ රැකගන්න මා සමීපේ ඉරිනා සෑම මොහොතේ රැකගන්න මා සමීපේ ඉරිනා සෑම මොහොතේ විසදා කඳුළු සොඳසා මුදවා සෑම නපුරේ විසදා කඳුළු සොඳසා බලවත් කරන සංවිධානන් වහන්සේ තුල අපිට සියල්ල කරන්න පුළුවන් පුතේ. සෙනෙහවන්තය අද ඔබට දෙවියන් වහන්සේ ලබා දුන් මේ හෙළිදරව් කරනකොට ඔබ බලවත් කරන්න ඔබ තුල සිටින තනන් වහන්සේ බලවන්ත. ලෝකයේ සිටින කෙනාට වැඩිය මා තුල සිටින තනන් වහන්සේ බලවන්තයි උතුම්. හලෙලූයා. උන්වහන්සේ සුද්ධාත්මෙන්ද බලෙන්ද පූර්ණව යක්ෂයා විසින් පීඩා කරන අය සුව කළසේක. හලෙලූයා. පියාණනි මේ වහන්සේගේ වචනයයි ස්වාමීනි. ඒ ඔබගේ ශුද්ධාත්මයෙන් අප මතයි. හලෙලූයා. ඔබ කොහේ සිට අප හා සමග සම්බන්ධ වුණත් හලෙලූයා රෝගීව පීඩා ලබන කෙනෙක් නම් ඔබගේ රෝගය තිබෙන තැනට අත තියාගෙන ඔබේ අන්ධකාර ආත්මයට අදන කරන්න. හලෙලූයා. පියාණනි වහන්සේගේ දරුවන්ගේ ජීවිත උදෙසා මම ආඥා කරන මේ මොහොතේ ස්වාමීනි. ස්වාමීනි අන්ධකාරයෙන් බැටගන්න ස්වාමීනි. පාරම්පරික ශාප නිසා ස්වාමීනි යක්ෂයාගේ විනාශකාරී ක්‍රියා සාර්ථක වුණේ හැම පවුලක්ම මේ මොහොතේ යේසුස් වහන්සේගේ රුධිරයෙන් මම ආවරණය කරනවා පියාණනි. ස්වාමීනි මම ඒගොල්ලන්ගේ ශරීරය තුල විශේෂයෙන් ඔවුන්ගේ පවුල තුල ස්වාමීනි ඒ සමාදානයේ විනාශ කරන්නට පැමිණ තිබෙන අන්ධකාර අශුද්ධ ආත්ම යේසුස් වහන්සේගේ නාමයෙන් මම අණ කරන හැම පවුලකින්ම හැම නිවසකින්ම දුරවන්නට ස්වාමීනි. ඔවුන්ට අසනීප ගෙනන ස්වාමීනි ඒ කැන්සර් ආත්ම ස්වාමීනි ඒ අශුද්ධ ආත්ම ස්වාමීනි කරණ කොටගෙන ඒ උන්ගේ ශරීරය තුල තිබෙන කැන්සර් වලට ලියුකේමියා වලට ස්වාමීනි හැම ඒ හිසේ රුදාවල් වලට හෘදයාබාධ රෝග වලට ලේ රෝග වලට ස්වාමීනි ආතරයිටිස් රෝග වලට ස්වාමීනි ඒ බෙල්ලේ කකුල් වල පපුවල වල අමාරු තියෙන සියලුම දේවල් සුව වෙන්න මං අණ කරනවා. ඒ පිටුපස්ස ක්‍රියාත්මක වෙන හැම අඳුරු ආත්මයකටම සුද්ධාත්ම ගින්නෙන් පිච්චි විනාශ වෙන මං අණ කරනවා ස්වාමීනි. ඔබ වහන්සේගේ හස්තය ඔබ වහන්සේගේ දරුවන් මත නිසා ස්තුතියි. ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා වේවා. ඔබ වහන්සේට මහිමය ගෞරවය ස්වාමීනි. යේසුස් වහන්සේගේ ලේවල බලය සුවවන්න මගේ සහෝදරය සහෝදරි. සුවවන්නම හෘදයාබාධ රෝග වලින් ඔබ සුවවන්න. ලේවල රෝග වලින් දොස්තරලාට හොයාගන්න බැරි ඒ රෝගය මේ මොහොතේ සුව වෙනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ඔබ සුවවන්න ආර්ථිකය විනාශ කරන ඒ හැම අන්ධකාර ආත්ම වලින් ඒ පළඟැටි ආත්ම වලින් යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ නිදහස් වන්න. ඒ අන්ධකාර ආත්ම වල මා සුද්ධාත්ම ගින්න නිදහස් කරන ස්වාමිනී. ඒ සියලු බැමි වලින් ස්වාමිනී කොඩිවින වලින් ඔබ නිදහස් වෙන්න. බන්ධන වලින් ඔබ නිදහස් වෙන්න මේ මොහොතේ. යේසුස් වහන්සේගේ ලේවල බලයෙන් ඔබගේ නිවස මම යේසුස් වහන්සේගේ ලේන් නාවරණය කරනවා. ඔබගේ විවාහය, ඔබගේ ආර්ථිකය, ඔබගේ දරුවන් මම යේසුස් වහන්සේගේ ලේන් නාවරණය කරනවා. ඔබගේ ව්‍යාපාරය මම යේසුස් වහන්සේගේ ලේන් නාවරණය කරනවා. ස්වාමීන් වහන්සේගේ හස්තය වන් මත තැබුණ නිසා ස්තුතියි. ප්‍රශංසා වේවා, මහිමය වේවා. ඔබ වහන්සේගේ දරුවන් අද සුව කළ නිසා ස්තුතියි මගේ දේව පියාණන්. ඔබ වහන්සේටයි මුළු මහිමය පියාණන්. වහන්සේටයි මුළු ගෞරවය ස්වාමීනි. ස්තුති වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. ඉතින් සෙනෙහවන්තය ඔබ මේ වන විටත් ඇදහිලිවන්තයෙක් නොවේ නම් නමුත් අද මේ පාඩම කරන කොටගෙන ඔබට හැඟුණා නම් මගේ ජීවිතය තුලත් මෙබඳු ආත්මික සටනක් ක්‍රියාත්මක වෙනවා. පැස්ටර් මට තේරෙනවා මමත් මේ ආත්මික සටනකට මැදි වෙලා මගේ ජීවිතය අන්ධකාරය විසින් හසු කරගෙන මාව විනාශ කරමින් සිටින්නේ කියලා. පුතේ දුවේ
අද දෙවියන් වහන්සේ ඔබට කතා කරන ආපහු ගෙදර එන්න. උන්වහන්සේ බලකොටුවක් මෙන් ඔබ ආරක්ෂා කරනවා. උන්වහන්සේගේ නාමය කරණ කොටගෙන යක්ෂයෝ පළවා හැරීමේ ඒ අධිකාරීත්වය ඔබගේ ජීවිතය ක්‍රිස්තුස් වහන්සේට බාර දුන්නොත් ඔබට නැවත ලැබෙන්නට යන. ඔබ අවට කවුරු හිටියත් ඔබට මේ තීරණය ගන්නට අද ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම ලැබෙනවා නම් ඔබ සිටින ස්ථානයේ සිට දනගස මේ යාඥාව මා සමග කරන්න. කියන්න ආදර දෙවියන් වහන්සේ. ඉපදුණු දවසේ සිටන් ඔබ වහන්සේට විරුද්ධව මා බොහෝ පව් කොට ඇති බව මා පිළිගනිමි. මේ මොහොතේ සියල්ලට මා පසුතැවෙමි. ඒ පව් මා වෙනුවෙන් කුරුසපත් වූ ක්‍රිස්තුස් වහන්සේගේ ලේ කර්ණ කොටගෙන සෝදා හරිනු මැන. මගේ පාපයට සමාව වූ මැන. අද පටන් මගේ ජීවිතයේ ස්වාමින් වහන්සේ ලෙසද ගැලොම්කාරයන් වහන්සේ ලෙසද ඔබ වහන්සේගේ පුතු නාසරේ යේසුස් වහන්සේව පිළිගනිමි. ඒ වගේම මගේ පාපය උදෙසා උන්වහන්සේ කුරුසපත් වී මරණයටපත් වී පාතාලයට ගොස් මගේ ධර්මිෂ්ඨකම උදෙසා තුන්වන දුන මලවුන්ගේ නැගිටු බව මා සිතින් විශ්වාස කරමි. අද පටන් නාසරේ ක්‍රිස්තුස් වහන්සේ මාගේ ජීවිතයේ ස්වාමියා බව මා ප්‍රකාශ කර සිටිමි. ඔබ දැස් වර්ගයට ඔස්සලා කියන්න ශුද්ධාත්මෙනි ඔබ වහන්සේ වඩින්න. පියාණනි ඔබ වහන්සේගේ දරුවන් ආලේප කරන්න. ස්වාමීනි ඔබ වහන්සේ උන්ට ශුද්ධාත්ම බෞතිස්නාපනය ලබා දෙන්න. ඔබගේ ගින්න ඔවුන්ගේ මුඛය මත අවුලන්න ශුද්ධාත්මෙනි. අන්‍ය භාෂාවන් තුලින් කතා කරන්න ශුද්ධාත්මෙනි. ප්‍රශංසාය. ඔබ බලයෙන් පූර්ණවන්න මේ මොහොතේ පුතේ. ඔබ බලයෙන් පූර්ණවන්න මේ මොහොතේ දුවේ. යේසුස් වහන්සේගේ නාමයෙන්. ඉතින් ඔබ මේ මොහොතේ මේ යාඥාව මාහා සමග පැවසවනවා. අපි විශ්වාස කරන දේව වචනයට අනුව ඔබ නැවත ඉපදීම ලැබුවයි කියලා. ඔබ අවට ඔබගේ ගමේ ඔබේ නගරයේ තිබෙන දේව වචනය ඔබට ඉගෙන ගත හැකි ක්‍රිස්තියානි දේව සභාවක් සොයාගෙන එයට ඇතුල් වී ඒ දේව පාලකවරුන් සභා පාලකවරුන් මුණ ගැසී ඔබගේ ජීවිතයේ ක්‍රිස්තුස් වහන්සේ තුළ ගොඩනගා ගන්න. හලෙලූයා. ආබ්‍රහම්ගේ ඊසාක්ගේ යාකෝබ්ගේ දෙවියෝ හලෙලූයා තම පුත්‍රයා පූජා කොට පුත්‍රයාගේ ශරීරයේ කොටසක් වෙන්නට අපට වාග්ය දුන්. ඒ අපේ යේසුස් වහන්සේගේ නාමයෙන් ඒ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔබට බහුලව ලැබෙනසේ යාඥා කරමින් මේ සජීව දේව මෙහිම අවසන් කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ සැමට ආශිර්වාද. ආමේන්.